නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් අපේ සුපුරුදු ලෙසින් සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැම දෙනාම මේ පින්වන්ත හෝරාව පිණිස අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරගන්න. අංක 81 දිවුල් දමන අරුණපුර යන ලිපිනේ පදිංචි පින්වත් සුනන්දා මණිකේ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත සුනන්දා මණිකේ මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස කාලය සකස් කරගන්න අපි සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. උතුම් සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව ආරම්භය පිණිස කාලය උදා වුණා ස්වාමීනි. අපට අනුකම්පාවෙන් අපෝ දෙසා ඔබ වහන්සේට ආශිර්වාදයන් අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ එදා බුදුරජාණන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී දසමරුන් පැරදුවා. ඒක මේ ලෝක දුෂ්කර කාරණාවක්. එතකොට මේ දසමරුන් පරදෝමින් සසරේ පිරූ මහා පාරමී බලය පෙරටගෙන මේ පාරමී බලයෙන් උතුම් වූ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. එහෙමයි. එතකොට මේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙද්දී තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය සිත් මඩලේ පැන නැගුණ දසබල ඥාන. හරි පුදුමයි නේද? එතකොට මේ එකම සිතක මහා ගුණ සමුදාය. එහෙමයි ස්වාමීනි. එකම සිතක මහා ගුණ සමුදායක් ඇති වෙනවා. මහ පොළොව සලිත කරමු. එහෙමයි. ඒක පුදුම ආශ්චර්ය දෙයක් ඒකදී. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයන් තමයි අපි මේ දිනවල සම්බුදු සිතක අසිරියේ මේ ධර්ම දේශනා මාලාව යටතේ අපි කතා කරමින් සූත්‍ර දේශනා මුල් කරගෙන ඉස්මතු කරන්න අපි මහන්සි ගනිමින් හිටියේ. එතකොට භාග්‍යතුන් වහන්සේට තිබුණු එක තථාගත දසබල ඥානයක් තමයි ඨානංච ඨානතු අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. එහෙමයි ස්වාමී. කියන්නේ මේ ලෝකෙ සිදුවෙන්න පුළුවන් දේවල් පිළිබඳව මේක සිදුවෙන්න පුළුවන් කියන වැටහීම ඒ අයුරින්ම තියෙනවා. මේ ලෝකේ අවබෝධ කළත් නොකළත් සිදුවෙන්න බැරි දේවල් තියෙනවා. අවබෝධ කළත් නොකළත් සිදුවෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒතර මේ ලෝකේ පවතින එක සදාකාලිකව පවතින අකාලික ධමයක් එක. එහෙමයි ස්වාමීනි. ස්වාක්කාත ධමයක් එක. හැබැයි ධර්මතාවය ලෝකයට පේන්නේ නැහැ ඒක. බුදුරු පහළනකම් මේ ධර්මතාවයන් පිළිබඳව යම් යම් නිගමන විතරයි මේ ලෝකයේ තියෙන්නේ. අදහස් තියෙනවා.
මතවාද තියෙනවා. හැබැයි ඒකට ඉලක්ක කරලා දෙවියෙකුට චෝදනා කරන බැරි විදිහේ ප්‍රකාශයක් දේශනා කරන්නේ බුදු කෙනෙක් විතරයි. එහෙමයි ස්වාමීනි. මාරයටවත් බඹුන්ටවත් ශ්‍රමණයන්ටවත් බ්‍රාහ්මණයන්ටවත් දෙව් මිනිස් ප්‍රජායතු ලෝක කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි වෙන විදිහට මේ සිදුවෙන්නේ මේ අයුරුනුයි මේ සිදුවෙන්නේ මේ අයුරුන් කියලා ඉවරලා එහෙමයි. නිසක කරලා ප්‍රත්‍යක්ෂ කරලා සත්‍යයේ ආඥාව පතුරවන්නේ භාග්‍යවතුන් වහන්සේ. ස්වාමීනි මොනතරම් නිසක භාවයක් පරම පවිත්‍ර නිෂ්ඨාවක් අපට දායාද වෙනවද සම්බුදු පරම පවිත්‍ර නිෂ්ඨාවමයි මේ පිරිසිදු නිෂ්ඨාවක්මයි ලෝකෙට ඉස්මතු. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් ඒක. හරිම අద్භූතයි ඒක. එහෙමයි. ඒ කියන්නේ පරම සත්‍ය ලෝකෙට ඉස්මතු වෙනවා කියන කාරණේ. ඒක කල්ප ගානකට සිද්ධ වෙන එකක් ඒක. එහෙමයි. කල්ප ගානකට හරි අවස්ථා කීපයකටයි සිද්ධ වෙන්නේ. දැන් මේ කල්ප 92ටම අවස්ථා 7යි උනේ. එහෙමයි. කල්ප 92කට. සම්බුද්ධත්වයේ මොනතරම් අසිරිමත්ද කියලා. සම්බුද්ධත්වයේ කොතරම් අසිරිමත්ද කියලා එහෙම හිතනකොට තමයි තවත් තේරෙන්නේ. මේ සීපත් වෙන්නේ නේද? එහෙයි ස්වාමී. ඉතින් එතකොට අපි එතෙන්දී බුදුරජාණන් වහන්සේට ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ සිදුවෙන්න පුළුවන් දේවල් පිළිබඳව ඒ අයුරින්ම යථාර්ථයක් විදියටම පරම සත්‍ය තථාගතයන් වහන්සේට ඉස්මතු වෙලා දෙන්නේ. බැහැිලා නැහැ. සිදු නොවන දේවල් පිළිබඳ පරම සත්‍යයක් විදියටම ඉස්මතු වෙලා තියෙන බැහැිලා නැහැ. එහෙමයි ස්වාමීනි. බැහැිලා නැහැ. එතකොට නොයසිච්ච කරුණ ගැන පවා නිසක වෙලා දෙව් මිනිස් ලෝකයාට නෑ නෑ ඒක එහෙම නෙමෙයි කියලා චෝදනා කරන්න බැරි විදියටම පරම සත්‍යයක් වෙලා තියෙනවා. චෝදනා කරන්න බැරි විදියටම පරම සත්‍ය. එහෙමයි. ඉතින් අපි මේ පිළිබඳව තමයි බහුධාතුක සූත්‍රය ඇසුරු කරගෙන අපි කතා කරමින් හිටියේ. ඒ සූත්‍රයේදී අපි කතා කළා. එතකොට මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා මේ දෘෂ්ටිය ඍජු කරගත්තු ශ්‍රාවකය සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක, සැප වශයෙන් ගන්නවා කියන එක, ආත්ම වශයෙන් ගන්නවා කියන එක සිදු නොවන බව දකිනවා. ඒක අපි පෙර දේශනාවල විස්තර කළා. එහෙමයි. ඒ වගේම තමයි පුතඥ කෙනා හැබැයි සංස්කාර නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් සුඛ වශයෙන් ගන්නවා කියන එක සිදු වෙන පුළුවන් දෙයක් විදිහට. ඒ වගේම තමයි බුදුරජාණන් දේශනා කළා මේ දෘෂ්ටිය පිරිසිදු කරගත්තු ශ්‍රාවකයට විශාල ආශ්චර්යයක් සිද්ධ වෙනවා. කොහොමද කවදාවත් සසර පුරා අම්මා මැරෙන්නේ නැහැ ඔබ යතේ. එහෙමයි ස්වාමීනි. තාත්තා මැරෙන්නේ නැහැ කවදාවත්. රහතන් වහන්සේ නමක් මැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලේසල වෙන්නේ. සංඝ බේදයක් ඔහුගේ අතින් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ වගේම තමයි ඔහු වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් කවදාවත් සරණ කරගන්නේ. එතෙන්ට මේ මානසිකත්වයේ වැටෙන්නේ කවදා. ඒ වගේ ඉරණමකට පත් වෙන විදිහේ මානසික පෙරලියක් උපදින්නේ නැති උදාර චරිතයක්. හරි ආශ්චර්යයි මේ දෘෂ්ටියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මුල් කරගෙන ඍජු කරගෙන ශ්‍රාවකයෙකුට එවන් ආශ්චර්ය මානසික පරිවර්තනයක්. පුදුමාකාර විදිහේ රැකවරණයක් තියෙන ආශ්චර්ය මානසික පරිවර්තනය. එහෙමයි ස්වාමීනි. පුදුම විදිහේ ආරක්ෂාවක් ඇති කරන ආශ්චර්ය මානසික පරිවර්තනය. පුදුම දෙයක් ඒක නේද? එහෙමයි. ඒ වගේ පරිවර්තනයක් ඇති කළ දෙනවා කවුද? දෘෂ්ටිය ඍජු කරගත්තු ශ්‍රාවකයාට. අනිත් පුතඥ කෙනාට ඊරණමත් වෙන්නේ නැහැ ඒකට. එහෙමයි. පුතඥ කෙනා පුතඥ බව තුල පිහිටා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදවා ගන්න බැරි, පවට බයක් ලැජ්ජාවක් ඇති කරගන්න බැරි. එතකොට මේ පුතඥ කෙනාට මේ සසරට වැටුණාට පස්සේ ඕන මොහොතක අම්මා මැරෙන්න පුළුවන් එයාගේ අතින්. ස්වාමීනි කොතරම් භයානකද කියලා විමස ගන්න හිතෙනවා. දැන් තමන්ගේ හිත එච්චර භීෂණයකට කලබගෑනියකට පත් වෙන සුළුයි පෘථග්ජන භාවය. පෘථග්ජන බව. එහෙමයි ස්වාමී. බාහිරේ එච්චර මේ පෘථග්ජන බව කියන එකේ තියෙන අනතුරු ඒක. එහෙමයි ස්වාමීනි. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා
ඒ ශ්‍රාවකේ පුතජන භවෙන් නිදහස් කරවන මානසික වෙනස්කමක් උපදවල දෙන දහමක් දේශනා කරනව ඇරෙන්න ශාස්ත්‍රඥ වහන්සේට මේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දෙවියන් වෙනුවෙන් සත්ව වර්ගයා වෙනුවෙන් වෙන කරන්න සේවාව අපේ ඉන්නේ ඒ බුදු නෙතට ප්‍රඥා ඇසට. එහෙමයි ස්වාමීනි. එහිම ඇසක් තියෙන ශාස්ත්‍රඥ වහන්සේ ඒ නිසා මේ ගෙවල් දොරවල් හදලා දෙන යාන වාහන හරි ගස්සලා දෙන ලෞකික මේ අධ්‍යාපනයක් උපද්දලා දෙන්න පිළිවෙත තුළ ශ්‍රාවකයෙක් යොමු කරන්නේ නැහැ. එහෙමයි. ඒව ඔස්සේ කර ඉන්න මේ තථාගතයන් වහන්සේනමක් යොමු වෙන්නේ නැහැ. එහෙමයි. මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකට නෙමෙයි. එතකොට බුදු කෙනෙක්ගෙන් බැහැර අනිත් අයට ඒ ලෝකෙට කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේනමක් ඒ කටයුත්ත කිරින්නේ නැහැ. තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් කරන්නේ දෙව් මිනිස් ලෝකයාට කුමක්ද? අන්නේ මානසික පරිවර්තනය ඇති කරගන්න ධර්මයෙන් අනුශාසනා කරන එක. එහෙමයි. ස්වාමීනි හරි විස්මිතයි. දැන් මේ විස සහිත මානසික අවකාශය සම්පූර්ණයෙන්ම සංසිඳුණු උත්තම ස්ථානයක් බවට පත් කරන ඔය විස කටු ගලවලා දාලා උත්තම බවට පත් කරනවා. එහෙමයි ස්වාමී. උත්තම බවට පත් කරන අනුශාසනා කරනවා, අනුග්‍රහ කරනවා. එහෙමයි. කොච්චර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුත්වයක්ද? එහෙමයි. සත්‍ය මුලා කරන්නේ. එහෙමයි ස්වාමී. අනුතර වශයෙන් දේශනා කළ දෙනවා. අනුතරින් ගැලවෙන මාවත විදියට විග්‍රහ කළ දෙනවා. ඉතින් ඊට පස්සේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා තවත් කරුණු ටිකක් කොහොමද මේ එකම ලෝක ධාතුවක් තුල පෙර පසු නොවි සම්බුදුවරු දෙනමක් පහළ වෙන්නේ. සක්විති රජවරු දෙනමක් පහළ වෙන්නේ. හැබැයි මේ බුදුවරු නම් එක නමක් පහළ වෙන්න පුළුවන්. සක්විති රජත් එක්කෙනෙක් පහළ වෙන්න පුළුවන්. හරි ආශ්චර්යයි. එහෙමයි සර්. මේ එකම ලෝක ධාතුවකට අනසක පතුර වීමේ එතකොට මේ බලය එක බුදුවරයෙකුට එක් අවස්ථාවකට සැලසෙනවා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒතර සක්විති රජ කෙනෙකුට ඒ පුණ්‍ය බලයේ ආශ්චර්ය දෙනමක් පහළ වෙන්නේ. අපි කාරණේ සම්බන්ධ මිලිඳු රාජ ප්‍රශ්නය මුල් කරගෙනත් අපි කතා කළා. ඊළඟට තව වැදගත් ලස්සන කාරණාවක් වුණා කාන්තාවන් සම්බන්ධව. අපි අන්තිමට කතා කළේ ඒ කොටස. එහෙමයි ස්වාමීනි. උමද්ද මේ ස්ත්‍රියකට අරහත් සම්බුදු බවට පත් වෙන විදිහේ මානසික පෙරලියක් කරගන්න බෑ. නමුත් පුරුෂයෙකුට අරහත් සම්බුදු බවට පත් වෙන විදිහේ මානසික පෙරලියක් කරගන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම තමයි ස්ත්‍රියකට සක්දේව බවට පත් වෙන මානසික පෙරලියක් කරන්න බෑ. හැබැයි පුරුෂයෙකුට සක්දේව බවට පත් වෙන මානසික පෙරලියක් කරගන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රියකට මාර්යා වෙනවා කියන එක වෙන්න බෑ. එහෙමයි. පුරුෂයෙකුට මාර්යෙක් බවට පත් වෙනවා කියන එක වෙන්න පුළුවන්. ස්ත්‍රියෙක් බ්‍රහ්මීක් වෙනවා කියන එක වෙන්නේ. හැබැයි පුරුෂයෙක් බ්‍රහ්මීක් වෙනවා කියන එක වෙන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ අත්දකින්න මේක පරම සත්‍යයක් විදියට. ඒ කියන්නේ මේ ලෝකෙ සිදු නොවෙච්ච කාරණාවක් ඒක. එහෙමයි. මොකද්ද ස්ත්‍රී බුදුවරයෙක් වෙනවා කියන එක, ස්ත්‍රියෙක් සක්දෙවිඳු වෙනවා කියන එක, ස්ත්‍රියෙක් මාර්යා වෙනවා කියන එක, ස්ත්‍රී බ්‍රහ්මීක් වෙනවා කියන එක මේ ලෝකෙ සිදු වෙන්නේ නැති දෙයක්. ස්ත්‍රීක අපහාසයක් නෙවෙයි ඒක. එහෙමයි සර්. ඒක නොවන දෙයක් ඒක. එහෙමයි. ඒ කර්ම ශක්තියෙන් උපන්නේ ජීවිතේට ඒක කරන්න බෑ ඒක. පුරුෂයෙක් බුද්ධත්වයට පත් වෙනවා කියන එක, සක්දෙවිඳු වෙනවා කියන එක, මාර්යා වෙනවා කියන එක, බ්‍රහ්මත්වයට පත් වෙනවා කියන එක ඒ කර්ම ශක්තියෙන් උපන් ඒ සත්වයාට කිරීමේ හැකියාව තියෙනවා. එහෙමයි. ඒතර බලන්න කියනනම් අපිට මේ වක්‍රාකාරව ධර්මානුකූලව කල්පනා කරනකොට ඇත්තට ස්ත්‍රියෙක් කරන්නේ පුරුෂයෙක් කරන්නේ කර්මයේ විසින්. එහෙම නේද? ස්ත්‍රියෙක් බවට පත් කරන්නේ තම තමන් රැස් කළ කර්මයක්. පුරුෂයෙක් බවට පත් වෙන්නේ තම තමන් රැස් කළ කර්මයක් විසින්. ස්වාමීනි කර්ම විපාකයට අනුව මේ ආත්ම භාවයේ පුරුෂයන් අකුසල් කර්මයේ බලවත් කොටගෙන ස්ත්‍රීන් බවට පත් වෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක බුදුරජාණන් වහන්සේ කාලේ වෙච්ච අවස්ථාවක් තියෙනවා. එහෙමයි. අර එක බ්‍රාහ්මණයෙක් මේ එක බොහොම ලස්සන මේ ප්‍රියමනාප භික්ෂුන් වහන්සේනමක් හිටියේ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එතකොට රහතන් වහන්සේගෙන් රාගසිතක් ඇති වුණා. එහෙමයි.
ඒ රාගසිත ඇති වෙද්දිම අර පුරුෂ මේ කය ස්ත්‍රී කයක් බවට පෙරෙනවා. එහෙමයි. කර්මයෙන් කරන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒතකොට එහෙනම් අපිට තේරෙනවා මේ රාගයත් බලපානවා මේ කායික ස්වභාවය පෙරලීම පිණිස බලවත් රාගය. එහෙමයි. බලවත් රාගය කර්මයෙන් නේද කරන්නේ ඒක. ඒකට එහෙමයි ස්වාමීනි. කර්මයෙන් කරන්නේ. ඒතකොට අපිට තේරෙනවා එහෙනම් මේ කර්මයෙන් නම් ස්ත්‍රියෙක් කලේ, කර්මයෙන් නම් පුරුෂයෙක් බවට පත් කලේ. එහෙනම් මේ කර්ම ශක්තියම තමයි අර කිව් කරුණ වලට පත් නොවෙන්න බාධා පිණිස පැවතිලා තියෙන්නේ. එහෙම නේද? එහෙමයි. ඒ කර්ම ශක්තිය තමයි බාධා කරලා තියෙන්නේ. එහෙමයි. ඒකයි අපේ ජීවිතවල මම යට ගියාව ගැනත් උඩ අපි කතා කරා එදා. එතකොට එහෙනම් මේ අපේ දුප්පත් බව, පෝසත් බව, දිලිඳු බව, ඊළඟට දුෂ්ප්‍රාඥ බව, එහෙනම් මේ අපිට තේරෙනවා මේ කර්ම ශක්තියකුත් එක්ක යම් මේක සකස් වෙලා තියෙන එතකොට. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කර්ම ශක්තිය තමයි වෙනස් කරන්න ඕන. කර්ම ශක්තිය තමයි වෙනස් කරගන්න ඕන. එහෙමයි. ඉතින් කර්ම ශක්තිය තමන් උත්සාහයෙන් වීරියෙන් වෙනස් කරගන්න ඕන කාරණාවක් එතකොට. උත්සාහයෙන් වීරියෙන් කර්ම ඒ නිසා ඒ වගේ ප්‍රකාශයේදී අයියෝ අපිට නිඳා කළා, අපහාස කළා, ගැරහුවා නේද, භාග්‍යතුන් වහන්සේත් ගරහනවද අපිට කියලා. එහෙම හිතුවොත් එහෙම මේ ධර්මයේ අපිට හිත පිහිටන්නේ. එහෙමයි. එහෙමනේ අපි හිතනවා අනේ සාදු සාදු භාග්‍යතුන් වහන්සේ මෙහිම දෙයක් අවබෝධ කළා අපිට මේ කොච්චර පිහිට පිණිස පවතිනවද. එහෙනම් මේ අපි අපින්ම රැස් කරගත්තු කර්ම ශක්තියෙන් නේද අපි මේක වහගෙන තියෙන්නේ. එහෙනම් මේ අපි බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කළ ධර්මයට අනුව මේ කර්ම ශක්තිය අපි වෙනස් කරගන්න ඕන නේද කියන තැනටනේ අපි එන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම වෙනකොට කොච්චර මේ ශාස්ත්‍රූත්වයෙන් මත පිහිටා ශ්‍රාවක බවට පත් වූ බව තේරුම් ගන්න තියෙන තැන එතන තමයි. එහෙමයි. එහෙමනේ මේ කරුණක් ඇහෙද්දිම නිന്ദා අපහාස අවලාද වලට ගියොත් එහෙම ඒ ශාස්ත්‍රූත්වයෙන් අපි ප්‍රයෝජන ගන්නෑ. එහෙමයි. ස්වාමීනි සමහර අවස්ථාවල අපට අහන්නේ දෙනවා දැන් දරුවුණු පිළිකා වගේ රෝගයක් ඇති වෙලා මරණය කියන කාරණාව ඊටම සමීපෙන් පෙනිපිනි වුණත් සමහර කෙනෙක් ධෛර්යය උපදවාගෙන ධර්මයේ හැසිරෙමින් කාටවත් චෝදනා කරන්නෙත් නැතුව ධෛර්ය සම්පන්නව කටයුතු කරන අවස්ථාව. ස්වාමීනි ඒ වගේ ඔව් බලන්න ඉතින් කොච්චර දෙයක්ද ඒ ශ්‍රද්ධාලාභය කියලා මම දකින්නේ. එහෙමයි ස්වාමීනි. ඒකනට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ කොතරම් ප්‍රශ්න වලට කායික වශයෙන් වේවා, මානසික වශයෙන් වේවා, පාරිසරික වශයෙන් වේවා, ආර්ථික වශයෙන් වේවා විවිධ ප්‍රශ්න ගැහැට හමු වේදී. එහෙමයි. තමන්ගේ ප්‍රතිපදාව තුළ නිරත වෙලා ඉන්නේ ශ්‍රද්ධාව නිසා. එහෙමයි. ඊතරම් උදාාර ශ්‍රද්ධාලාභී උපදින ශ්‍රාවකෙ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියා. එහෙමයි. එතකොට අදත් සමහර අය ඉන්න කට්ටිය ඉන්නෝ එහෙම. නැත්ති නෑ. ජීවිත පරදුවට තියාගෙන තමන්ගේ ප්‍රතිපත්තිය මේ ඊළඟට පිරිසිදු දෘෂ්ටිය, ආකල්පය, සීලය, චිත්ත සම්පatti වෙනස් කරගන්නේ. එහෙමයි. සරණ වෙනස් කරගන්නේ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? ඔහු ඒ ශ්‍රද්ධා ලාභය නිසා ඔහුට දුර පේන කෙනෙක්. ඔහු කල්පනා කරන මේ මනුලෝ වාසය කිරීම අවුරුදු 50යි. ඒකින් දැන් මම මෙච්චර කලක් ගත වෙලා ඉවරයි. තව උපරිම හිටියත් මෙච්චරයමට ඉන්න තියෙන්නේ. නමුත් මම මේ මොහොතේ තෙරුවන් ලාභය රැකගෙන සීල සම්පatti දීපරදුට තියාගෙන මං හිටියොත් මට සසර මගේ සුවපත් වෙනවා. අනිත් එක මේ සමහර අය කියනවා මේ වෙලාවම තමයි මං තෙරුවන් සරණේ පිහිටලා දීපු දාගෙන ඉන්න ඕන වෙලාව. ඒතර මං සසරෙදිවත් තෙරුවන් සරණ අතහරින කෙනෙක් වෙන්නේ නැහැ. ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. මම මතකයි පිටරටදී හම්බෙච්ච එක අම්ම කෙනෙක් මාත් එක්ක කිව්වා ස්වාමීන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්නේ. නමුත් මට සල්ලි නෑ, දන් දෙන්න දී ගන්න විදියක් නෑ. එතකොට අහනහන අපේ සිංහල මිනිස්සුන්වත් මේ බටහිර මේ සාම්පලයට හැදිලා ඒගොල්ලෝ උනත් මේ අපිට විහිළුත් හලු කරනවා. මම කල්පනා කළාකෝ ස්වාමීනි මේ සෑම අභියෝගයක් ඉදිරියේදීම මම සංඝයා මුණ ගැහෙන්න යනවා නම්, බණ අහනවා නම්, මම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම්, සීල් ටික රැක් ගන්නවා, මට පුළුවන් හැටි දන් දෙනවා නම්, ඒක දුෂ්කර වෙලාවෙත් ඒක කරගන්නව නම් සසර පුරාවට මම ඒක අත්හැරගන්න එක නෑ කියලා මට හිත තීරණයක් වෙතකට. එහෙමයි. ඇත්තනේ. මොකද ඒකට හේතුව දුෂ්කර දේ ඉදිරියේදීනේ බොහෝ අය සමග ශ්‍රද්ධාව අත්හැරගන්න. එහෙමයි. ප්‍රශ්න ඉදිරියේදී අත්හරිනවා. එතකොට දුෂ්කර සෑම අභියෝගයක් ඉදිරියේම තමන්ගේ ශ්‍රද්ධාලාභය රැක ගන්නව නම් එන සසරෙත් මොනතරම් දුෂ්කරතාවක්
ඔහු තමන්ගේ ශ්‍රද්ධාලාභය අහිමි කරගන්න නැති බවට නිමිත්තක්. එහෙමයි. එහෙම නේද? එහෙමයි. පොඩි දේ නැත්තම් ඇති තමන්ගේ ශ්‍රද්ධාලාභය අහිමි කරගන්නවා නම්, නින්දා කරනවා නම්, අපහාස කරනවා නම්, අවලාද කරනවා නම්, ඒකෙම තේරුම් ගන්න බලන්න සසරෙදිත් එහෙනම් ඔහුගේ ඒ නිමිත්තට අනුව මොකද්ද වෙන්නේ? ඔහු ශ්‍රද්ධාලාභය රැකගන්නේ. එහෙමයි ස්වාමීනි. පොඩි ප්‍රශ්න ඉදිරියේදී නින්දා කරන කෙනෙක් වෙනවා. සරණ අතහැර ගන්න කෙනෙක් වෙනවා. එහෙමයි. ඒ මේ ජීවිතේ නිමිති පහළ වුණා නේද? එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ ඉවසීමින් දීපරදුවට තියාගෙන කාය එකයි දේශනාවල තියෙන කාය ජීවිත දෙක අපේක්ෂා අතහැරලා තිරුවන් සරණේ පිහිටලා ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කාය ජීවිත දෙක අපේක්ෂා අතහැරනවා කියලා මේකයි. කායට මොන හරි ඔන්න වෙනවා බරපතල ප්‍රශ්නයක්. හැබැයි සරණ අතහරින්නේ. ජීවිතේ ඔන්න මෙන්න දැන් නැති වෙන ඔන්න මෙන්න. කෙනෙක් ඇවිල්ලා කියනවා මේ සරණ අතහැරියොත් එහෙනම් ඔබේ ජීවිතය රැකේ. සරණ අතහරින්නේ. අනිකට කියන කාය ජීවිත දෙක අතහැරලා සරණේ පිහිටලා ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. එතෙන්ට හිත හදාගත්තු සංසාරෙදි මොකද වෙන්නේ? සංසාරෙදි මිතුවක් කල් කලේ අපි කරේ ගහ හිතන කය පරිස්සම් කරන එකනේ. සංසාරෙ මිතුවක් කල් කර හිත කරේ අපි ජීවිතේ පරිස්සම් කරගන්න වෙනුවෙන් කැප වෙන එකනේ. හැබැයි ඒ දේවල් සසරට සුරක්ෂාව පිණිස, ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, ඒක නිවන පිණිස, සසරින් ඈතර වීම පිණිස ඒ දිවි පරදුවට තිබීම හේතුුනේ නැහැ. එහෙමයි. හැබැයි යම් කෙනෙක් එක ජීවිතයක් තිරුවන් සරණ වෙනුවෙන් කැප කළොත් සසරිම තිරුවන් සරණේ බැහැර නොවි ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ නිසා එහෙම කියලා ප්‍රශ්න හොයා යන්න ඕනේ නැහැ. මේ ඉනාටලෝ දහමට මුහුණ දුන්නා නම් ඇති. එහෙමයි නේද? ස්වාමීනි. ඒ තමන් සාමාන්‍ය විදිහට ධාර්මිකව සීලවන්තව මේ ලෞකික ජීවිතය ගත කරන කෙනෙක් ලෞකික ජීවිතේ වේවා, ලෝකෝත්තර ජීවිතය ගත කරන කෙනෙක් ලෝකෝත්තර වේවා, පැවිදි කෙනෙක් නම් පැවිදි කෙනෙක්, ගිහි කෙනෙක් නම් ගිහි කෙනෙක්, මේ සාමාන්‍ය සමාජයේ හොයන් යන්නේ නැතුව ඒ ලැබෙන අටලෝ දහම් ඉදිරියේදී තමන්ගේ සරණ වෙනස් නොකරගෙන ඉන්නකෝ. එහෙමයි. ප්‍රමාණවත්. එහෙමයි. ප්‍රමාණවත්. අවසරයි ස්වාමීනි. එතකොට අද අපි කතා වෙනවා මේ දේශනාවේ ඉතුරු කොටස හරි ලස්සනයි. අට්ඨානමේතං අනවකාසෝ යං කාය දුච්චරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය නේතංඨානම් විජ්ජති පජානාති. හරි ලස්සනයි. පින්වත් මහණනි, ආනන්ද මේක සිදු නොවන දෙයක් කියනවා. මේක අවකාශ රහිතයි කියනවා. එහෙමයි. ඉඩක් නැහැ කියලා කියන්නේ අවකාශ රහිතයි කියලා කියන්නේ මේක සිදු වෙන්නේ ඉඩක් නැහැ කියනවා. පරිසරයක් නැහැ කියනවා. මොකද්ද? කාය දුස්චරිතයක් යම් කෙනෙක් කළොත් ඒකට ඉෂ්ට වූ විපාකයක් ලැබෙනවා කියන එක. කැමති තමන් කැමති විපාකයක් ලැබෙනවා කියන්නේ කාන්ත කියලා කියන්නේ. ඉෂ්ටෝ කන්තෝ මනාපෝ තමන්ගේ හිතට ප්‍රිය වූ මනාප වූ විපාකයක් ලැබෙනවා කියන එක. කොමකටද? කාය දුස්චරිතයකට. නිබ්බත්තේය උපදිනවා කියන එක සිදු වෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් සත්තු මැරුවද බලාපොරොත්තු වෙන දෙන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ එක කියනවා තානංචකෝ ඒතම් විජ්ජති. නමුත් මෙහෙම එකක් වෙන්න පුළුවන් කියන මොකද්ද? යම් කාය දුච්චරිතස්ස යම් කෙනෙක් කයින් දුස්චරිතයක් කළොත් අනිෂ්ට විපාකයක්, අකමැති දෙයක්, අමනාප විපාකයක් Tamanට උපදිනවා කියන එක. ඒක නම් සිදු වෙන්න පුළුවන් දෙයක් කියනවා. එහෙමයි. සුළු මොහොතකට හරි කයින් යම් වැරැද්දක් කළොත් අපි කෙනෙක් සත්තු මරනවා. සුළු මොහොතකට හරි ලැබුණු සංසාර ලැබෙන්නේ කොහොමද? ඉෂ්ට දෙයක් ලැබෙන්නේ නැහැ. සුළු මොහොතකට හරි ප්‍රිය දෙයක් ලැබෙන්නේ, මනාප දෙයක් ලැබෙන්නේ. ඒ හේතු කරගෙන සසරේ කොයි මොහොතක හරි ලැබෙන්නේ කොහොමද? අනිෂ්ට දෙයක්මයි, අකමැති දෙයක්මයි, අමනාප දෙයක්මයි සසරේ ලැබෙන්නේ. එහෙමයි. ඒක ස්වභාවයක්. අනිෂ්ට දෙයක්, අකමැති දෙයක්, අමනාප දෙයක්ම උරුම කරගන්නවා මිසක ප්‍රිය දේවල් ලැබෙනවා කියන එක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හොරකමක් කළොත් ඒ හොරකමට සසරේ කොහේදී හරි කොතනදී හරි මේ ජීවිතයේ හරි පරලොව හරි මොහොතකට හරි ඉෂ්ට දෙයක් ලැබෙන්නේ, ප්‍රිය දෙයක් ලැබෙන්නේ, මනාප දෙයක් ලැබෙන්නේ. ලැබුණොත් ලැබෙන්නේම අප්‍රිය දෙයක්මයි. එහෙමයි. මොහොතකට හරි
අමනාප දෙයක් මම මොහොතකට හරි කිට්ටුවේ. එහෙමයි. අකමැති දෙයක් මම මොහොතකට හරි ලැබෙන්නේ. මේ ජීවිතේ කෙනෙක් අපි හිතමු වැරදි කාම සේවනයේ හැසිරෙනවා. සංසාරේ හැරීම හැසිරලා තියෙනවනම්. ඔහුට මොහොතකට හරි අප්‍රිය දෙයක් මුණගස්සනවා මිසක අකමැති දෙයක් මුණගස්සනවා මිසක අනිෂ්ට දෙයක් මුණගස්සනවා මිසක කිසිසේත් ඉෂ්ට දෙයක් නම් ඒ හේතු කරගෙන මුණගස්සන්නෙම නැහැ. එහෙමයි. කැමති දෙයක් නම් ඒ හේතු කරගෙන මුණගස්සන්නේ. පුතර බලන්න සංසාරේ කරපු දේවල් එක බලනකොට කයින් කරපු දේවල් වලට ඉතින් මේ අපිට විටින් විට අපේ ජීවිත වලට මුණගස්සන අප්‍රිය දේවල් අමනාප සිද්ධි අනිෂ්ට සිදුවීම් අපි දන්නේ නැහැ සසරේ මොන දෙයට එකතු කරලා දෙනවද කියලා. එහෙමයි. ඒක නිකන් කාන්දම් වගේ. කවදා හරි කොහේදී හරි අනිෂ්ට අකමැති දෙයක්ම මුණ ගැස්සලා දෙනවා විඳවන්න. එහෙමයි. එක්ක කායිකව අකමැති දෙයක් විඳවන්න දෙනවා, එක්ක මානසිකව අකමැති දෙයක් විඳවන්න දෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එදාට ඉතින් කන් දෙක වහගෙන අත් දෙක ඔළුවේ බැඳගෙන බල නිකන් ඉන්නයි තියෙන්නේ. එහෙමත් ඉඳලා ඉවසලා දැම්මොත් හොඳයි. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ වෙන්නේ ඉතින් කෙනෙක්ගේ එක කර්මයක් ඔය වගේ මහා දුක් පීඩා ගොඩක් එනකොට තවත් ආය අනිත් පැත්තට අකුසල කර්ම ටිකකටනේ හිත පැටලෙන්නේ සාමාන්‍යනේ. එහෙමයි. එහෙම නේද? එහෙමයි. සාමාන්‍ය හිතේ ස්වභාවයකනේ. ස්වාමීනි මේ පරිද්දෙන් ලෝකය නිශ්චය කොට නිෂ්ඨාවටම දකින්න මහා ප්‍රඥාව නැතිව කෙනෙක් සාත්‍ෘත්වයේ ප්‍රකාශ කරොත් වෙනත් කිසිවෙක් එතකොට ලෝකය මොනතරම් මේ අතරමං වෙන්නේ. ඔව් හිතාගන්න බෑ. එහෙමයි ස්වාමීනි. බලන්න මෙච්චර උදාර අවබෝධයක පිහිටා සර්වඥ බව දෙව් මිනිස් ලෝකයාට ප්‍රතිඥා දෙද්දි පරම සත්‍යනේ එතකොට. එහෙමයි ස්වාමීනි. සත්‍යෙන්මනේ ප්‍රතිඥා දීලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ සත්‍යයේ ප්‍රතිඥාවේ ආඥා චක්‍රය 2565ක් වෙද්දිත් පිරිනුවම් පාලා. එහෙමයි. තාමත් එහි වැළඳගත්තු ශ්‍රාවක ජනී ජනයා ඉන්න. එහෙමයි. මනුලොව මෙතරම් සිටී නම් දෙවියන් අතර කෙතරම් සිටීද? එහෙමයි. ස්වාමීනි එතකොට භාග්‍යවතුන් වහන්සේ දවසම යම් යම් අන්‍ය සාත්‍රුන් වරු කර්මයේ විපාක නැත කෙනෙක් ඝාතනය කරාට කමන්නේ නැහැ ආදි වශයෙන් මේ තම තමන්ට හිතුණු හිතලු විතරක්ම මේ ප්‍රකාශ කළ අවස්ථාව විදිහටද අපිට තේරුම් ගන්න ඒ ඕනේ ගොඩාක් එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකනේ මේ ශාස්ත්‍රය කියා ගන්න ඒ සියලු දෙනාම ඉතින් මැරිච් එකම නිරේනේ. එහෙමයි. මැරිච් එක මේ අසත්‍යයක් නේ ලෝකෙට බෙදන්නේ. එහෙමයි ස්වාමීනි. අසත්‍යයක් ලෝකෙට බෙදන්නේ. එහෙමයි. හරි පුදුමයි අපිට මේ තේරෙන්නේ සත්‍යේම පිහිටලා ඉන්නත් සංසාරේ මොකද්ද මහා පුණ්‍ය බලවේගයක් වැඩ කරන්න ඕනේ යාට. එහෙමයි ස්වාමීනි. මේ සමහර අය ඉන්න මේ සත්‍ය කොච්චර කන් වලට ඇහුණත් සත්‍යයේ පිහිටන්නේ අසත්‍යයටම යනවා. ඒක මොකද්ද මහා සංසාරේ හිතා ගන්න බැරි අවාසනාවක්. එහෙමයි. ඒක අපිට තේරුම් බේරුම් කළ දෙන්න බෑ. මොකද්ද කියන්නේ? එහෙමයි. ස්වාමීනි සාත්‍රුන් වහන්සේගේ අසම සම අධිහිනත්වයේ කෙබඳු වන්නේද කියලා විමස ගන්න හිතෙනවා. දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා අතරතුරත් පැහැදිලි කරන කරුණු මතු කරගනිමින් ස්වාමීනි මේ තථාගතයන් වහන්සේගේ ප්‍රකාශ මම මේ සත්‍ය දකිනතුරු දෙවි මිනිස් ප්‍රජාව ඉදිරියේ සම්බුද්ධත්වයේ මේ ප්‍රතිඥා නොදුන්නා මේ දැකම මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දුන්නා කියලා ඊතරම් සිහනදක් නේ නේද? එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම සිහනද ඒ විදිහට සත්‍යයෙන්ම සිහනද පවත්ත දෙව් මිනිස් ලෝකයාට එතකොට සත්‍යයටම හිත පිහිටන්නනේ හැම ප්‍රකාශයක්ම කරා. ස්වාමීනි මොනතරම් මේ මහා කරුණාවක් අප උදෙසා. මහා කරුණාව. එහේ ස්වාමීනි. ඒ විදිහටම සත්‍යයෙන්ම අරගෙන නිරන්තරයෙන් නැවත මේක මම ප්‍රාතිහාර සහිතව පින්වත් මහන් දේශනා කරන්නේ ප්‍රාතිහාර රහිතව නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේක සත්‍යයමයි මම මේ දේශනා කරන්නේ අසත්‍යයක් නෙවෙයි. මම මේ සම්පූර්ණ මේ අයුරින් සාක්ෂාත් කළම දේශනා කරන්නේ සාක්ෂාත් නොකර නෙවෙයි. එහෙමයි. ඒ විදිහට සිහිනද පතුරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. හරි ආශ්චර්යයි. බුදුම ආශ්චර්යයි. අපිට හිතා සතුටු වෙන්න පුළුවන් අනේ මිතරම් ආශ්චර්ය ශාස්ත්‍රුන් වහන්සේ නමක් අහෝ මං සරණ කරගන්න මට ලැබුණා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය. එහෙමයි.
කොච්චර භාග්‍යයක්ද එතකොට. එහෙමයි ස්වාමී. ඒ වගේ ශාස්ත්‍රූත්වයක් තමන්ට සරණ කරගන්න ලැබිච්ච එක ගැන. එහෙමයි ස්වාමීනි. මෙහිමයි අපි ශාස්ත්‍රුන් වහන්සේට පහදින්න ඕනේ. එහෙමයි. සම්බුද්ධත්වයට පහදින්න ඕනේ මේ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. ඊළඟ විස්තර කරනවා ඒ වගේම පින්වත් ආනන්ද අට්ඨාන මේතං අනවකාසෝ යම් වචී දුච්චරිතස්ස වචනේ යම් බොරුවක් කියලා හරි එක්ක කේලම් කියලා හරි එක්ක හිස් වචන කියලා එක්ක පරුස වචන කියලා මේ විදිහේ වචී දුස්චරිතයක් කරලා ඒ හේතුවෙන් ප්‍රියමනාප විපාකයක් ලැබෙනවා කියන එක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. කැමති විපාකයක් හිත සතුටු කරන ඉෂ්ට විපාකයක් ලැබෙනවා කියන එක නම් කවදාවත් ආනන්ද සිදු නොවන දෙයක්මයි කියන. හැබැයි බොරුවක් කිව්වොත්, කේලමක් කිව්වොත්, හිස් වචනයක් කිව්වොත්, පරුස වචනයක් කිව්වොත් ඒකට සසරේ කොහේදී හරි අකමැති විපාකයක් නම් තමන්ගේ ජීවිතේ ලං කරනවා කියන සිදු වෙන දෙයක් කියනවා. මොහොතකට හරි. හිතට කයට අප්‍රිය අමනාප දෙයක් කිට්ටු කරනවා කියන එක නම් සිද්ධ වෙනම දෙයක්මයි. ඒ වගේ ස්පර්ශයක් ඇති වෙනවා කියන එක වෙන එකක් කියනවා. එහෙමයි. කොච්චර දෙයක්ද එතකොට මේ දකින්න බුදුරජාණන් වහන්සේ. කොච්චර භයානක දෙයක් මේ සත්‍යය උරුම කරගන්නවද කියලා. ඒකනේ භාගතුන් වහන්සේ පුනා සත්‍යයන්ට කාය දුස්චරිත ආදීනව දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. වචී දුස්චරිත ආදීනව, මනෝ දුස්චරිත ආදීනව නැවත ඉස්මතු කරමින්, ප්‍රකාශ කරමින්, නිර්දේශ කරමින්, විස්තර කරමින් නැවත ඉස්මතු කරන්නේ කුමක් පිණිසද මේ? ඊතරම් කාය දුස්චරිත ආදීනව තථාගතයන් වහන්සේ වෙන කිසි කෙනෙක් දකින්නේ. වචී දුස්චරිත ආදීනව තථාගතයන් වහන්සේ වෙන කිසි කෙනෙක් දකින්නේ. එහෙමයි. මේක නිෂ්ඨාවට පත් කළම දේශනා කරන්නේ. පරම සත්‍යයක් විදිහටම දැකලමයි දේශනා කරන්නේ. එහෙමයි. ඊළඟට දේශනා කරනවා හරි පුදුමයි ඊළඟ කාරණේ. කියන මනෝ දුස්චරිතෙත් එහෙමනේ. අනුන්ගේ දේ Taman සතු කරගන්න ප්ලෑන් කර හිටියොත් ඒකට ඉෂ්ට විපාකයක් නම් ලැබෙන්නේ නැහැ කියන. කැමති විපාකයක් ප්‍රිය මනාප විපාකයක් නම් ලැබෙන්නේ නැහැ කියන. මොහොතකට හරි ඒකට සසරේ ලැබෙනවා කියන්නේ කොහොමද? අනුන්ගේ දේ Taman සතු කරගන්න හිතා හිටියොත් ඒකට ලැබෙන්නේ මොකද්ද? අකමැති විපාකයක්මයි කියන. අප්‍රිය අමනාප විපාකයක්මයි කියන කිට්ටු වෙන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒ අනිෂ්ට විපාකයක්මයි කියන කිට්ටු කරන්නේ. අනිසත්‍ය වනසන්න විනාශ කරන්න කල්පනා කර ප්ලෑන් කර ඉන්නව නේද? එතකොට මාධ්‍ය සාකච්ඡා තීතියේ ඉන්නව නේද? එහෙමයි. අනිසත්‍ය විනාශ කරන්න. සංසාරේ කොහේදී හරි කොතනදී හරි අකමැති විපාකයක් මෙයාට ගෙනත් දෙනවා කියන්නේ. අමනාප හිතට අසතුටු විපාකයක්මයි කියන කිට්ටු කරන්නේ. හිත සතුටු කරන විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. නිරන්තරයෙන් අමනාප අකමැති දේ තමන්ම ලුහු බඳින දෙයක් තමන් රැස් කරගන්න. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේ ආශාද මාත්‍රයකට යට වෙලා කරගන්න දේවල් නේ. එහෙමයි. අම්මෝ දාගන්න බෑ ඉතින් මේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටික වුණොත්. ඉගෙන කෙටියෙන් කියනනම් කර්මය පිළිබඳ විපාක පිළිබඳ විශ්වාස නොකළොත් එවන් මනසකින් ජීවත් වුණොත් ඒ හේතු කරගෙන මොහොතකට හරි සසරේ ලැබෙන්නේ කොහොමද? අකමැති විපාකයක්මයි කියන්නේ. අනිෂ්ට අකාන්ත අමනාප හිත අසතුටු කරවන ප්‍රියමනාප නැති විපාකයක්මයි කියන්නේ. එහෙමයි. කර්මීය විපාකයේ විශ්වාස නොකර ගැරහුවොත්, නින්දා කළොත්, අපහාස කළොත්. ඒතර මේ පිනට ගරහන අයට කිසියක්ද? තමන් පවේ ඇලිලා ගැලිලා මිත්‍යා දෘෂ්ටි එල්ල දෙව් මිනිස් ලෝකයා පවේ අලවනවා ගලවනවා. ඊතර වෙන්න බෑ. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඊට පස්සේ බලන්න මේක දැන් මේ බහින කාය දුස්චරිත වේවා, වචී දුස්චරිත වේවා, මනෝ දුස්චරිතයට සසරේ කොහේදී හරි අකමැති විපාකයක්ම කිට්ටු කරනෝ කැමති විපාකයක් නම් කැමති දේවල් නම් කිට්ටු කරන්නේ නැහැ. අප්‍රියමනාප දෙයක්මයි කියන ඇස කන නාසය දිවකය මනස ඉඳන් ආයතන හයෙන්නේ ඔය කිට්ටු කරන්නේ. එහෙමයි. ඒතර ඔය හැමතිස්සෙම එක්ක ඇස ගාවට අකමැති දෙයක් කිට්ටු කරනවා, එක්ක කන ගාවට අකමැති දෙයක් කිට්ටු කරනවා, එක්ක නාසය ගාවට අකමැති දෙයක් කිට්ටු කරනවා, එක්ක දිව ගාවට අකමැති දෙයක් කිට්ටු කරනවා, එක්ක මනස ගාවට අකමැති දෙයක් කිට්ටු කරනවා. එහෙමයි වෙන්නේ. එහෙමයි. ඒතර බලන්න
දැන් නිරේට ගියපු කෙනාට ලැබෙන්නේ හැම හය මේ ඉන්ද්‍රියන් හයෙන්ම ලැබෙන්නේ අකමැති දේවල්. ඇහැට ගත්ත රළු පරිසරය. කන් දෙකට ගත්ත රළු හඬ. නාසයට ගත්ත රළු සුවඳ. අප්‍රියමනාප සුවඳ. දිවට ගත්තත් මොනවද? ගිනි ගුලි. එහෙමයි. කයට ගත්තත් ගිනි පහස. ඒතර මනස කොච්චර පීඩාකාරීද? ඒතර මනසේ මොනවද උපදින්නේ? මනසේ උපදින්නෙම ද්වේෂය. ද්වේෂය. සතුටක් නෑ. එහෙමයි. කවුරු කරගනිපොද? තම තමන් කරගනිපොද. එහෙමයි. තම තමන් කරගනිපොද. ඒතර බලන්න ඉතින් මේ ලෝකේ අපි කොච්චර කිව්වත් මේ එකිනෙක කෙනාගේ සැපය, සෝමනස, සතුට වෙනස් කරන්න ඕන. මේ දුගී දුප්පත්කම නැති කරන්න ඕන, සමානාත්මිතාවය ඇති කරගන්න ඕන කියලා අපි මේ කොච්චර තැසකයවත් ඒ වාසියට 100 සාර්ථක වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද ඒක කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දේ. එහෙමයි. මේ සමහර මිනිස්සුන්ට ඇත්තටම හරි පුදුමයි මම දැකලා තියෙනවා. දැන් ඕන දුගී දුප්පත් මිනිස්සු. ඒතර ඒ අයට අධ්‍යාපනයක් ලබන්න හදවතින් උදව් කරනවා. ඒක ග්‍රහණය කරගන්න බෑ. ඒක විනාශ කරගන්න. එහෙමයි. සමහර අය සාර්ථක කරගන්න. එතකොට එතරින් උනා සාර්ථක. ඊට පස්සේ එයාට මොකක් කර ව්‍යාපාරයක් හදලා දෙනවා. ඒක හදා කරගන්න බෑ. ගයක් හදලා දෙනවා. ඒකවත් පිළිවෙලට ලස්සනට ප්‍රියමනාපව තියාගන්න බෑ. ඒක වෙන කාට හරි අයිති වෙනවා. එක්කෝ මොකක් හරි ස්වාභාවික විශ්නයක විනාශ වෙලා යනවා. එක්කෝ ඒ තැන්වල නිකන් අර මේ ගව මඩු වගේ. එහෙමයි ස්වාමීනි. තියාගන්න බෑ. එහෙමයි. ඒකයි කියන්නේ මේ ස්වභාවය. කර්ම ශක්තිය. තමන් කරගත්තු දේවල්. ස්වාමීනි එතකොට හිත කය වචනේ සංවරය මොනතරම් සීලය මොනතරමින් අපිව දැන් දැක්ක නේද මේ දසබල ඥානේ සිහිනද පවත්තද්දී දැන් මේ බණ කියන බණ අහන අපටත් කොච්චර මේ කාය සුචරිතේ වටිනාකම තේරෙනවද? එහෙමයි ස්වාමීනි. ඒ බලන්නේ දසබල ඥාන පිහිටන්නේ ඒකයි සම්බුදු වෙනකොට තථාගතයන් වහන්සේලාට. ස්වාමීනි මේ දසබල ඥාණයෙන් ලෝකේ දැකම භාග්‍යවතුන් වහන්සේ සීලය පනවනවාද? ඕනේ දැන් සීලේනේ පිහිටවන්නේ. එහෙමයි ස්වාමීනි. දසබල ඥානේ මේ දැක දෙව් මිනිස් ලෝකයයි සත්‍යෙම්ම සූපත් කරන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඊළඟ විස්තර කරනවා. දැන් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේලා සැබෑ ශ්‍රාවකයෝ ශාසන දරුවෝ බිහි කරන්නේ මෙහෙමයි. නඩු කියලා නෙමෙයි. නඩු කියලා හිරේ දාලා තව කෙනෙකුට අඩත් තේට්ටම් කරලා එහෙම නෙමෙයි. එහෙම ශාසන ප්‍රතිපදාවක් නෙමෙයි. එහෙමයි. එතකොට මේ එහිමස මේ ශ්‍රාවකයෝ මේ දැන් බලන ඉස්සරහට එන කාරණාත් එක්ක මම ඉතින් කල්පනා කළා. ඒතර මේ කොච්චර බණපදයක් කියන්න ඕනොත් එහෙම කී දෙනෙක්ගේ පස්සේ යන්න වේද? දහම් කරුණක් කියලා පොතක් කියන්න ඕනොත් එහෙම කී දෙනෙක්ගේ පස්සේ යන්න වේද? එහෙම නේද? එහෙමයි. අර චරිතයට ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේ චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුසන සුඛාය කියලා මේ අවවාදනුශාසනා කළ දහම්සක ප්‍රවර්තනයක් යවන ශ්‍රාවකයන්ට දහම්සක ප්‍රවර්තන මොකද වෙන්නේ? ඔන්න තහංචි දාලා නීති දාලා හිරේ දාලා විලංගුවේ දාලා හිර කරලා හිතන මේගොල්ලෝ ශාසනය රකින්නේ මේ ක්‍රමයට කියලා. උපන් භූමියේම ශාසනය දායද්ද කරගත්තු ජාතියටම ශාසනය අහිමි වෙන්න අහිමි කරනවා. එහෙමයි ස්වාමී. ඒකනේ. එහෙයි. ඒවා වේගින් අහිමි කරන දේවල් ඒවා. එහෙමයි. වේගින් අහිමි කරන දේවල්. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේ කාලෙවත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ස්වාමීනි මේ විප්‍රකාර මේ යෝජනා පසකින් තබා සම්මුතියකින් කල්යාණ මිත්‍ර ඇසුරකින් අපි භාග්‍යවතුන් වහන්සේ පාමුලට යමු. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම විනය අනුගමනය කරමු කියලා සංහිඳියා යෝජනා කරන්නත් ඉඩකඩ තියෙනව නේද ස්වාමී? එහෙම යෝජනා නම් එන එකක් එයි කියලා මං හිතන්නේ. එහෙමයි. මොකද ඒකට හේතුව මෙහෙම යෝජනා කරන්නෙත් ප්‍රතිපත්තියේ නියැලෙන පිරිස නෙමෙයි වැඩිපුර. එහෙමයි. ප්‍රතිපත්තියේ නියැලෙන පිරිස නෙමෙයි. ඒ අයගේ චරිත ගත්ත සමහර විට සාමාන්‍ය බාහිර ලෝකීය අධ්‍යාපනයක් ලැබලා ඒකින් මොන හරි ඔය උපාධියක් අරගෙන ඒකින් ජීවත් වෙලා ඊට පස්සේ මේ අන්තිම කාලේ ගහන තව මේ දෙයක් ඒකේ. එහෙමයි ස්වාමීනි. බලේ පවත්ත ගන්න. එහෙමයි. එහෙම නැතුව මේ ශාසනයට ආදරයට කරන එක නෙමෙයි.
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තව පිරිසගේ විනාශය වෙනුවෙන් තමන්ගේ අලාභ සත්කාර වෙනුවෙන් තව පිරිසගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උහුලගන්න බැරි වීමෙන් ඒ වගේ දේවල් කරන දේවල්. සමහරවිට තමන්ට මේ ශාසනය ගැන කිසිම එකක් නැහැ. ඔහේ මේ ශාසන ප්‍රතිපදාව නියැලෙන්නත් නැහැ. දෙව් මිනිස් ලෝකයා ශාසනයට පහදවන්න, තෙරුවන්ට පහදවන්න මහන්සි අරගෙනත් නැහැ. අන්තර මේ වගේ දෙයක් නම් කරන්නේ. ස්වාමීනි තම තමන් දැන හෝ නොදැන ගන්න උත්සාහයන් තුලින් මහා කරුණිකයන් වහන්සේගේ ශාසනය දායාද වීම ලෝකයට නැතුව ගියොත් ඉන්නේ එහෙම දෙවි මිනිස් සහිත ලෝකයාට මොනතරම් මේ අසරණ වීම. එහෙමයි ස්වාමී. ඒකත් මහා ඒ කිනක රැස් කරගන්න පවක් ඉතින්. එහෙමයි. ඒ කරගන්න මහා පව්කන්දට ඉෂ්ඨකාන්ත මනාප විපාක හම්බෙන්නේ සසරේ. එහෙමයි ස්වාමීනි. එච්චරයි. එහෙමයි. අනිෂ්ඨකාන්ත මනාප විපාකයක්ම තමන්ගේ ජීවිතවලට ගෙනත් දුන්නොත් මිසක බුදුරු ඒකයි කවදාවත් ශ්‍රාවකෝ ඒ වගේ දෙයකට පොළඹවන්නේ නැත්තේ. එහෙමයි. දැක නේද? දැන් රහතන් වහන්සේට පවා එහෙම දෙයකට පොළඹවන්නේ සංගායනාවක් කරනවා. එහෙමයි සර්. එච්චරයි. ඔයගේ දුෂ්ට සහගත දේවල් වලට පොළඹවන්නේ නැහැ. ඒව දුෂ්ට සිතින් මිසක යහපත් සිතින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා. ස්වාමීනි සංගායනාවනාහි යලි භාග්‍යවතුන් වහන්සේම විනයම ධර්මයේම ඉස්මතු වීමද? අනිවාර්යයෙන්ම සංගායනාව වෙන්නේ ඒකනේ. එහෙමයි. පළවෙනි ධර්ම සංගායනාව සම්පූර්ණ පැහැදිලිනේ. එහෙමයි. ඊළඟට විස්තර කරනවා ඒ වගේ මේ ආනන්දේනේ මෙහෙම දෙයක් සිදු වෙන්නත් බෑ කියලා. මොකද්ද? කයින් කෙනෙක් සුචරිතයේ යෙදෙන. සත්තු මරන්නේ. හොරකම් කරන්නේ. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ. ඒ හේතු කරගෙන අකමැති විපාකයක් සසර ලැබෙනවා කියන කවදා සිද්ධ වෙන්නේ නැහැ කියන. වචනෙන් දුස්චරිත යෙදුනොත් කයින් සුචරිතය යෙදුනොත් මනසින් සුචරිතය යෙදුනොත් ඒ කියන්නේ සත්තු මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැත්නම් කයි යම්තාක් යහපත් දේවල් ඇත්ත. බොරු කියන්නේ නැත්නම් කේලම් කියන්නේ නැත්නම් හිස් වචන පරුස වචන කියන්නේ නැත්නම් වචනේ යම්තාක් යහපත ඇත්ත. අනුන්ගේ දේ සමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැත්නම් ලෝභය දුරු කරනවන. එහෙමයි. ද්වේෂය දුරු කරනවන. සම්මාදිට්ඨිය වඩනවන. ඒ හේතු කරගෙන සසරේ අකමැති විපාකයක් නම් ඇහැ කන නාසය දිවකය මනස එකතු කරනවා කියන වෙන්නේ නැහැ කියන. එහෙමයි. වෙන්නේ නැහැ කියන. ඇස කන නාසය දිවකය මනසට කිට්ටු කරන්නෙම ප්‍රිය වූ විපාකයක්මයි කියනවා ඒ හේතු කරගෙන. මනාප වූ විපාකයක්මයි කියනවා. එහෙමයි. ඉෂ්ට වූ විපාකයක්ම කිට්ටු කරනවා මිසක අනිෂ්ඨාකාන්ත අමනාප විපාක කිට්ටු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ ආනන්ද. කොතරම් ආශ්චර්ය පරම සත්‍ය ඔයයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේක නේද අපි දෙව් මිනිස් ලෝකයාගේ හැම තිස්සෙම මේ සත්‍ය ආඥාව හැම තිස්සෙම නැවත මේක ඉස්මතු කර තෙද ගන්නවා බල ගමින් මිනිස්යාගේ හිතේ කුමද්ද පහදවන්න ඕන. කාය වචී මනෝ දුස්චරිතයට බයත් කාය වචී මනෝ සුචරිතයට කැමැත්තත් නේද උපද්දවන්න ඕන. එච්චරයි. එහෙමයි. එන්න මේ ශාසනය තුල වෙන දෙයක් කරන්න බෑ. කිසිම මේ ඉඩක් අයිතියක් ශාස්ත්‍රුන් වහන්සේගේ සිද්ධ වෙන්නේ නැහැ, රහතන් වහන්සේලාගේ සිද්ධ වෙන්නේ නැහැ, මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් සිද්ධ වෙන්නේ නැහැ මේක. එහෙමයි. එහෙමක වෙනව නම් දසබල ඥාන වලට විසරද ඥාන වලට පාර ගැනීමක් කරන්න. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නිඳා කිරීමක් කරන්නේ. එහෙමයි. ඒ වගේ මේ නීති පනත් ගේනවන. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ශ්‍රාවකයක් කොටු කරනවන. කරන්නේ එක වෙන එකක් නෙවෙයි. එහෙමයි. ඊළඟ විස්තර කරනවා කාය දුස්චරිතයේ සමාදම් වෙලා වචී දුස්චරිතයේ සමාදම් වෙලා මනෝ දුස්චරිතයේ සමාදම් වෙලා ඒ හේතු කරගෙන සුගතියක යනවා කියන එක නම් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. කුමක් වෙලාද? සතුම් මරලා හොරකම් කළා වැරදි කාමසේවණී යෙදිලා ඒ හේතු කරගෙන සුගතිය යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. බොරු කියලා කේලම් කියලා හිස් වචන කියලා පරුස වචන කියලා ඒ හේතු කරගෙන සුගතියකට යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා. අනුන්ගේ දේ තමන් සතු කරගන්න කල්පනා කර ඉන්නකොට ඒ හේතු කරන් සුගතිය යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. ඊළඟට අනිත් සත්වය වනසන්න කල්පනා කරගෙන හිටියොත් ඒ හේතු කරගෙන සුගතිය යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නකොට ඒ හේතු කරගෙන සුගතිය යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා.
එහෙමයි. කවදාවත් නොවන දේවල් ඒවා. එහෙමයි. එන හැම මොහොතක්ම තියෙන කුමක්ද? විස්තර කරන බුදුරජාණන් දේශනා කරන කුමක්ද? කාය දුස්චරිතය නිසා දුගතිය යනවා කියන එක නම් වෙන්න පුළුවන් දෙයක් කියලා. සතුන් මැරුවොත් ඒ හේතු කරන් දුගතිය යන පණවන්න පුළුවන් කියනවා. සුගතියක් පණවන්න බෑ. සතුන් මැරීම හොරකම හේතු කරගෙන සුගතියක් සකස් වෙන්නේ නැහැ කියනවා. ඒ හේතු කරගෙන දුගතියක්මයි කියන සකස් වෙන්නේ. වැරදි කාම සේවනයේ හේතු කරගෙන සුගතියක් නම් ඔහුට සකස් වෙන්නේ නැහැ කියන දුගතියක්මයි සකස් වෙන්නේ. බොරු කීම හේතු කරගෙන සුගතියක් නම් සකස් වෙන්නේ නැහැ කියන දුගතියක්මයි කියන සකස් වෙන්නේ. කේලම හේතු කරගෙන සුගතියක් සකස් වෙන්නේ නැහැ කියන දුගතියක්මයි කියන සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හිස් වචන හේතු කරගෙන සුගතියක් සකස් වෙන්නේ නැහැ කියන දුගතියක්මයි කියන සකස් වෙන්නේ. පරුස වචනයක් හේතු කරගෙන සුගතියක් සකස් වෙන්නේ නැහැ කියන දුගතියක්මයි කියන සකස් වෙන්නේ. එහෙමයි. මේක තමයි පරම සත්‍යය. මේ සත්‍යය යම් හිතක් පිහිටන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ ඉතින්. එහෙමයි. හැබැයි මේ සත්‍යය යම් කෙනෙක් හිත පිහිටියොත් ඔහුට මහා ලාභයක්. ඔහුට ලාභයක්. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට හොඳට පැහැදිලි අපිට එතකොට මේ කාය දුස්චරිතය හේතු කරගෙන කවදාවත් ඒ කරුණ හේතු කරගෙන සුගතියක් සකස් වෙන්නේ. එහෙමයි. වචී දුස්චරිතය හේතු කරගෙන සුගතිය සකස් වෙන්නේ. මනෝ දුස්චරිතය නම් කරුණ හේතු කරගෙන සුගතිය සකස් වෙන්නේ. අපි තුමු වෙන පිනක් නිසා සුගතියට ගියා කියලා. හැබැයි අර ඒ දුස්චරිත ටිකට අනිෂ්ට විපාකයක්මයි දිට්ටුවේ. සකස් කරගත්තු අනිෂ්ට විපාකයක්. අනිෂ්ට විපාකයක්. අකමැති විපාකයක්මයි දිට්ටුවේ. එහෙමයි සර්. අපි තුමු කියන මේ ජීවිතේ නිකලෙස් වුණා කියලා අකමැති විපාකයක්මයි කොහොම හරි ගියේ. එහෙමයි. දැන් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ සිද්ධිය වුණානේ. ලෝසක මහරහතන් වහන්සේ සිද්ධිය වුණානේ. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේ සිද්ධි සිදු වුණානේ. එහෙමයි. ඒ හේතු කරන සසරේ යම් දෙයක් කරගත්තද කයින් වචනින් මනසින් වරදවා ගත්තාද අකමැති විපාකයක් ඉට්ටු කරනවා නිකලෙස් වුණත්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඉෂ්ඨකාන්තම කයින් වචනින් මනසින් සුචරිතයක් කළා නම් නිකලෙස් වුණත් මොකද වෙන්නේ? සැපේමයි. ඒකයි දැන් රහතන් වහන්සේලාගේ සමහර රහතන් වහන්සේලාට ත්‍රිවිද්‍යාව ලාභී. සමහර රහතන් වහන්සේලාට ත්‍රිවිද්‍යාව නැහැ. එහෙමයි. සමහර රහතන් වහන්සේලාට 이르දි ප්‍රාතිහාර පිහිටෙනවා. සමහර අයට උත්තරමයන්ට නැහැ. ඒ සසරේ පිනත් එක තියෙනවා. එහෙමයි ස්වාමීනි. දානෙන් පවා වෙනසක් කරනවා නම් නිකලෙස් වුණත්. ඒක තියෙනවා දේශනාවේ තියෙනවා. දැන් දන් නොදුන්නු කෙනයි දන් දීපු කෙනයි මේ නිකලෙස් වුණාට පස්සේ විමුක්තිය වෙනසක් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි පිරිසක් අතර ඉන්නකොට ප්‍රියමනාප භාවයේ වෙනස්කම් තියෙනවා කියන කෙනෙක් කෙනාට. එහෙමයි. ප්‍රියමනාප කයින් කාය සමාචාරවල වචී සමාචාරවල මනෝ සමාචාරවල වෙනස්කම් තියෙනවා කියනවා. අරහත් ඵලයට විමුක්ති සෝයට වෙනසක් නැහැ. හැබැයි අර බාහිර අනිත් බලපෑම් කරන්න පුළුවන් උට. එහෙමයි. පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේත් හේත් වල වෙනස්කම් තියෙනවා. තමන් කයින් කරගන්න තියෙනවා. ඒ නිසා මේ දෙව් මිනිස් ලෝකයාට මේ බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු නිර්මල දසබල ඥාන තුල පිහිටා විසරද බවින් සිහනද පැවැත්වූ මේ සම්බුද්ධ දේශනාවේ තියෙන. එවන් සම්බුදු වදන් වලින් මේ දෙව් මිනිස් ලෝකයාම සුවපත් කරද්දිත් ඒව වනසන්න විනාශ කරන්න එවන් සංඝයාට අඩත්තේට්ටම් කරන්න ගන්න යම් තීන්දුවක් ඇද්ද තීරණයක් ඇද්ද සසරේ Tamanට වෙනවා. මේ ජීවිතේ ඉන්න පුළුවන් එක්ක පරලෝකීන. එහෙමයි. නින්දා කරයිද අපහාස කරයිද අවලාද කරයිද එක්ක මේ ජීවිතේ එක්ක පරලෝකීන. එනවාමයි. එහෙමයි. ඒව ලේසි පහසු දේවල් නෙමෙයි. තවන් එතකොට Taman නිවන් මඟ පුරුදු කරන්න පටන් ගන්නකොට තමයි ඔක්කොම ටික එන්න පටන් ගන්න. බොහෝ අයට. දැන් බලන්න මේ එතකොට මුගලන් මහරහතන් වහන්සේට මේ නිකලෙස් වෙන ජීවිතේ මේ අන්තිම මොහොතේ ආපු හැටි මේක. ලෝසක මහරහතන් වහන්සේ නිකලෙස් වෙච්ච දවස් ඉඳලම කැරකිච්ච හැටි දේවල්. එහෙමයි. අඟුලිමාල මහරහතන් වහන්සේ ප්‍රතිපදාව දිනු කළ නිකලෙස් වෙච්ච දවස් ඉඳන් කැරකිච්ච හැටි දේවල්. එහෙමයි. එනවා තමන්ගේ පිටිපස්සෙන් එනවා.
ඉතින් මේ වගේ දේවල් වලටත් මේ බුද්ධානුශාසනාවටත් බය උපදින්නේ නැති, ලැජ්ජා උපදින්නේ නැති අයගේ ක්‍රියා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොන ක්‍රියාද කියලා. අධම ක්‍රියා. එහෙමයි ස්වාමීනි. අධම ක්‍රියා. ඉතින් මේ අධම ක්‍රියා ඉතින් අපිට මේ ලෝකේ 100% පාලනය කරන්න බෑ ඉතින්. ඉතින් ඒවා තම තමන්ගේ සිහිනුවන පාවිච්චි කරලා තමන් තේරුම් අරගෙන තමන් පරිස්සම් වුණොත් හොඳයි. ඉතින් ඒ නිසා අපිට පින්වත්නි සතුටු වෙන්න පුළුවන් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මෙවන් සිහනදකට හිත පහදවාගෙන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් පවා එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධයට හිත පහදව ගන්නට ඉඩහසර සලසා දුන්නු පින සසර පුරා සත්‍යයෙන් තමන් හිත සුවපත් කරගන්නට රැස් කරගත්තු පිනක් බවට පත් වේ. ඉතින් මේ රැස් වුණු උදාාර පින සසර පුරාම පරම සත්‍යයේ සිත පිහිටුවාගෙන සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන පරම පවිත්‍ර නිර්මල ප්‍රඥා බල ඇති සිහනන්ද ඇති භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවමින් තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 81 දිවුල් දමන අරුණපුර යන ලිපිනේ පදිංචි පින්වත් සුනන්දා මෙනිකේ මහත්මිය විසින් තමයි සිදු කරන්නේ. ඉතින් මේ රැස්ුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිවියෝද උතුම් ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ නායක ස්වාමීපාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලබත්තා තුනුරුවන අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමි රැකවරණය ලබත්වා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම රැස්වන උදාාර පින මිය පරලෝකයේ WP උපුල් වසන්ත බෑනාට දඹුල්ලේ දඹුලුවේ හන්දියේ පදිංචිව සිට මිය පරලෝකයේ නැන්දාට මාමාට ඒ වගේම සිරී මල්ලීට මිය පරලෝකයේ සහෝදර සහෝදරියන්ට මිය පරලෝකයේ KW සජිත් රෝහිත පුතුණුවන්ට සහ තිසුරී ත්‍රිලක්ෂණා දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය දිවුල් දමන අරුණපුර ලිපිනේ පදිංචි පින්වත් සුනන්දා පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිමල් ජයශ්‍රී ස්වාමි පුරුෂයාට චම්පා කුමාරි දියණියට උපුල් රවීන්ද්‍ර මුණුපුරාට ප්‍රදීප් ජානක පුතුණුවන්ට රේණුකා ප්‍රියදර්ශනී ලීලීට මිදාරා පෙහිමලී මිනිපිරියට ජුලි මාස 20 වන උපන්දිනය සමරන දුලින් සංදේශ මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පද්මසිරි පුතුණුවන්ට කුසුම් කෞශල්‍යා ලීලියට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තෙනුජ
ඉමන්දිව මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. කෙනෝත් අවීන් මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. KW චන්ද්‍රපාල මහත්මයා, චාමිනී ධනුෂිකා මහත්මිය, කටහරි සේවයේ නියුතු සමීර අසංක මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලබත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මෝබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අදත් පහදා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 81 දිවුල් දමන අරුණපුර යන ලිපිනේ පදිංචි පින්වත් සුනන්දා මණිකේ මහත්මිය ප්‍රධාන. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන සියලු කටයුතු වල නිරත වන ජාතිය පිණිස අවකාශ ලැබී තිබෙන මොහොතේ අපි හිතනවා ඔබ හැම දෙනාගේම හදවතේ මේ මොහොතේ අපේක්ෂාව තියෙනවා කියලා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.